नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि सुसावादा वेरमणि सिक्खापदं समादयामि पिसुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संसप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिच्छाजीवा वेरमणि सिक्खापदं समादयामि පින්වතුනි අප පසුගිය දිනෙහි සෝභන සාධාරණ චෛතසික ගැන කතා කිරීම ආරම්භ කළේ. සෝභන චෛතසික 25ක් කියන බව අප සඳහන් කළා. එයින් 19ක් සෝභන සාධාරණ චෛතසික. එයින් අදහස් කරන්නේ සෝභන සිත්යයි නම් කර තිබෙන දක්වා තිබෙන සිත් 59 නැත්නම් 91 කියන ඒ සිත් සියල්ලෙහිම ලැබෙන චෛතසික 19ක් වන බැවින් ඒ 19කට සෝභන සාධාරණ චෛතසිකයි කියලා නම් කරනවා. ඒවා සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, तत्र मज्जत्तता काय पස්සද්ධි चित्त पස්සද්ධි काय लहुता चित्त लहुता काय मुदुता चित्त मुदुता काय कम्मඤ්ඤතා चित्त कम्मඤ්ඤතා काय පාගුඤ්ඤතා चित्त පාගුඤ්ඤතා काय ජුකතා चित्त ජුකතා කියා 19. ඒ 19 නම් කර තිබෙන්නේ ඒ නිසා. එයින් මුලින්ම කියවුණු සද්ධා චෛතසිකයේ පිළිබඳව අප පසුගිය දිනෙහි ටිකක් කතා කළා. එහිදී අප දැනගත්තා සද්ධාවයි කියන්නේ සිත පහදවන ස්වභාවයක් කියන්නේ. සිතේ පැහැදීම ශ්‍රද්ධාව නිසායි ඇතිවන්නේ. නැත්නම් ශ්‍රද්ධාවයි කියන්නේ සිතේ පැහැදුණු ස්වභාවය, පහදින බව. ඒ නිසා ශ්‍රද්ධාව ලක්ෂණ වශයෙන් ලක්ෂණ දෙකක් ශ්‍රද්ධාවේ ඇති බව අප දැනගත්තා. එකක් සම්පසාදන ලක්ෂණය කියන ඒ පහදවන ස්වභාවය, අනිත් එක සම්පක්ඛන්ධන ලක්ෂණය කියන එක. ඒ තමා කුසල ධර්ම විශේෂෙහි ඉදිරියට යන ස්වභාවය කියන එක. එහි සම්පසාදන ලක්ෂණය පැහැදිලි කිරීම සඳහා නිදර්ශනයක් වශයෙන් ගත්තේ අර චක්‍රවර්ති රජතුමාට තිබෙන උදක ප්‍රසාදක මාණික්කය කියන ඒ ජලය පහදවන මණික. කොයිතරම් බොර වූ ජලයකට වුවත් ඒ මණික බහලු කල සියලුම බොර ගති යටට බහලා ඒ ජලය පහදිනවා. ඒ වගේ සිතේ ඇතිවන බොර ගති, සිතේ ඇතිවන බොර ගති වශයෙන් දක්වන්නට තිබෙන්නේ අකුසල ධර්ම. ඒ අකුසල ධර්ම උපදින විට සිත බොරයි. සිත හරියට මඩ වෙලාවට. ඒ මඩ ගතිය ශ්‍රද්ධාව කියන මේ ධර්මයේ ඇති වූ කල්හි පහ වෙනවා.
ඒ පහවීම නිසා සිත බොහොම පැහැදුණු බවකට පත් වෙනවා. එයයි පැහැදුණු ස්වභාවය කියන්නේ සිත. ඒ පැහැදීම සෝභන හැම සිතකම ලැබෙන අතර කුසල් සිතෙහි තමයි ඒ වඩාත්ම ප්‍රකට. කුසල් සිතෙහි ඒ පහදින ස්වභාවය වඩා ප්‍රකටයි. එම නැත්නම් සෝභන සාධාරණ චෛතසික සෝභන සිත් සියල්ලෙහිම ලැබෙන බැවින් කුසල විපාක වලත් ක්‍රියාසිත වලත් ඒ ශ්‍රද්ධාව යෙදෙනවා. ඒ විපාක සිත් වල ලැබෙන ශ්‍රද්ධාව ඒ තරම්ම ප්‍රකට ස්වභාවයක් නෙවෙයි. කුසල් සිත් වල ලැබෙන ශ්‍රද්ධාව බොහොම ප්‍රකටයි. ඒ ක්‍රියාසිත වල ලැබෙන ශ්‍රද්ධාවත් ප්‍රකට ධර්මයක්. ඒවා ලැබෙන්නේ අප දන්නවන්නේ රහතන් වහන්සේට කියලා. ඒ විපාක සිත් අපට ලැබෙන. ඒ විපාක සිත් වල ඇතිවනා වූ ශ්‍රද්ධාව ඒ තරම්ම ප්‍රකට ධර්මයක් නෙවෙයි. ශ්‍රද්ධාවේ හොඳ ප්‍රකට අවස්ථාව තමයි කුසල් සිතේ උපදනා ශ්‍රද්ධාවේ ඒ ස්වභාවය. ඒක බොහොම ප්‍රකටයි. ඉතින් මේ ශ්‍රද්ධාව ඇතිවුණු අවස්ථාවවලදී ඒ ඇතිවුණු සිත් ඇති තැනැත්තාට ඒ බව දැනෙනවා නැත්නම් ඒ බව දැනගන්නට පුළුවන්කම තිබෙනවා. එහි අර පහදින ගතිය ඇති වෙන්නේ. ඒ පහදින්නේ කුමකටද කියන එකයි එහිදී වඩාත් සැලකිය යුතුයි. අපි මීට කලින් දවසේ කිව්වා නොපැහැදිය යුතු තැනක පැහැදීම ශ්‍රද්ධාව නොවේ. ඒකයි අමාරු තේරුම්. නොපැහැදිය යුතු කරුණෙහි පැහැදීම. නොපැහැදිය යුතු අරමුණෙහි පැහැදීම. ඒ නිසා සද්ධා කියන ඒ වචනය නැත්නම් ඒ ධර්මය බුදුරජාණන් වහන්සේ කෙලෙසද වදාරා තිබෙන්නේ යන බව දැක්වීමටයි අපි සූත්‍ර පාඨයක් ඉදිරිපත් කළේ. සද්ධාතිති ඒ සද්ධා කියන එක ඉදවික්කවේ ආර්ය ශාවකෝ සද්ධෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සද්ධා දේව මනුස්සානං බුද්ධෝ භගවා. ඒ බුදුරජාණන් වහන්සේ වදාළේ ශ්‍රද්ධාව. සද්ධාති තථාගතස්ස බෝධි. තථාගතයන් වහන්සේගේ බෝධිය කියන්නේ අවබෝධය, සර්වඥතා ඥානය, බුද්ධත්වය පිළිගනි, අදහයි, විශ්වාස කරයි. ඒ බෝධිය එවනත්නම් වහන්සේ සර්වඥ බව පිළිගන්නා තැනැත්තා උන්වහන්සේ පිළිබඳව දැක්වෙන අරහං ආදී කොට ඇති ඒ ගුණයන් පිළිගන්නව විශ්වාස කරනවා. ඒ බවයි බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍ර දේශනාවෙන් වදාළා. අන්න ඒ ශ්‍රද්ධාව ඇදහිය යුතු දෙහි ඇදහිම. දැන් මේ පිනතුන්ට මතක් කරගන්නට පුළුවන් නම් අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කොට වදාළ ධර්මය පළමුවෙන්ම ලෝකයාට ප්‍රකාශ කළ අවස්ථාව වශයෙන් දැක්වෙන ඒ ධම්සත් පැවතුම් සූත්‍ර දේශනාව පැවැත්වීමට තමන් වහන්සේට ඒ දුෂ්කර ක්‍රියා කරන සමයෙහි බොහෝ උපකාරීව සිටි ඒ පස්වග තවුසන් ඒ අවස්ථාවේදී නම් බුදුරජාණන් වහන්සේ ඒ අයට ආමන්ත්‍රණය කළේ භික්ඛවේ කියලා. ඒ භික්ෂූන් ඒ පස්වග භික්ෂූන්ට දේශනා කිරීමට කලින් ඔවුන්ට බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඒ ඇදහිීම ඇතිව සිටියේ නැහැ. ඒ නිසා තමයි ආවුසෝ වාදයෙන් කතා කළේ. ආවුසෝ ආදී වශයෙන් ඇවැත්නි කියලා කතා කළේ. බුදුරජාණන් වහන්සේට කීපවරක්ම ඒ පස්වග භික්ෂුන් වහන්සේට කියා දෙන්නට සිදු වුණා. තමන් වහන්සේ බුද්ධත්වයට පැමුණුණු බව. ඒ නිසා ධර්ම දේශනා කරන්න අහන්නේ. එහෙම ඒ ඔවුන්ගේ ශ්‍රද්ධාව ඇති කර ගැනීමට උන්වහන්සේට ටිකක් කතා කරන්නට. ඒ කරුණ දක්වලා ඊළඟටයි ඔවුන් පිළිගත්තේ. උන්වහන්සේට අසන්නට සිදු වුණා මීට කලින් ඒ දුෂ්කර ක්‍රියා කරන සමයෙහිදී
තමන් වහන්සේ ධර්මාවබෝධයක් කළ බව ඇඟවෙන කිසියම් වචනයක් ප්‍රකාශ කර තිබෙනවා මතකද කියලා. එහෙම උන්වහන්සේ ප්‍රකාශ කරලා නැහැ. ඒ නිසා මේ දැන් කරන ප්‍රකාශය පිළිගැන්වීමට ඔවුන් කැමති වුණා. ඔවුන් ඒ විශ්වාස කළා. ඒ ඇදහිීම ඇති වුණාට පසුයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීම ආරම්භ කළේ. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය ඔවුන් ඒ අවස්ථාවේදී පිළිගත්තා. ඒ ශ්‍රද්ධාවෙන් කරගෙන. අන්න එහෙම ශ්‍රද්ධාව කියන එක ඇදහිය යුතු ධර්මයක්, දෙයක්, කාරණයක් අදහන එකයි ශ්‍රද්ධාව. ඒ නිසායි අපි මේ අදහන දේ හැටියට දැක්වුවේ බුද්ධාති රත්නත්‍රය. බුද්ධ ධම්ම සංඝ කියන මේ රත්නත්‍රය ඇදහිීම පිළිගැනීම. ඒ ශ්‍රද්ධාවෙන් කරන. අනිත් එක කර්මඵල ඇදහිීම. කර්මයක් ඇත්තේ එහි විපාකයක් ඇත්තේ කියන මේ බව පිළිගැනීම. ශ්‍රද්ධාවෙන්. ඒ නිසායි කීවේ ඇදහිය යුතු දෙයක් අදහන. නොඇදහිය යුතු දේවලුත් අදහනවා කියන්නේ. නොඇදහිය යුතු කියන්නේ ඇදහිය යුත්තේ ඇත්ත සත්‍ය. සත්‍යයක් නොවන දෙයක් ඇත්තක්සේ පිළිගැනීම. කෙනෙක් අදහනවා නම් ඒ ඇදහිය යුතු දෙයක් ඇදහිීම නෙවෙයි. අසත්‍යයක් සත්‍යයක් ලෙස පිළිගැනීම. ඒකට කියන්නේ ශ්‍රද්ධාව කියලා නෙවෙයි. ඒකට කියන්නේ දිට්ඨිය කියලා. ඒක මිත්‍යා දෘෂ්ටිය. නොඇදහිය යුතු දෙයක් අදහන්නේ. දෘෂ්ටි. ඒ මිත්‍යා දෘෂ්ටියයි මේ ශ්‍රද්ධාවයි කියන දෙක ඔවුනොවුනට බොහෝම ඈත ධර්ම. සමාන ධර්ම නෙවෙයි. බොහෝම ඈත. එකක් අකුසලයක්, අනික සෝබනයක් නැත්නම් මේ අවස්ථාවේදී කුසලයක්. ඒ කුසලයයි අකුසලයයි දෙක එකට යෙදෙන්නේ නැහැ. ඔවුන්ගේ සම්බන්ධයකුත් එකිනෙකට විරුද්ධයි. අනේ විරුද්ධ ස්වභාවයක් වූ දිට්ඨිය කෙනෙකු ශ්‍රද්ධාව ලෙස සලකනවා. ශ්‍රද්ධාව ලෙස ඒක වැරදි. ඒ නිසා ශ්‍රද්ධා කියන්නේ කුමක්දයි හරි හැටියට තේරුම් ගත යුතුයි. පසුගිය දිනෙහි උත්සාහ කළේ ඒ බව කියා දෙන්න. ඉතින් අර ශ්‍රද්ධාව ඇති වුණාම ඒ අශෝභන ධර්ම කියන අකුසල ධර්ම. ඒ අකුසල ධර්ම පහ වෙනවා ඒ සිතේ. දුරු වියම් ශ්‍රද්ධාව තිබෙන තාක්කල්. ඒ නිසා තමයි අර සිතේ පැහැදීම සිදු කරන ධර්මයේ ශ්‍රද්ධාව ලෙස දක්වන්නේ. ඒ සම්පසාදන ලක්ෂණ. සම්පක්ඛන්දන ලක්ෂණයේ කීවේ කුසල් කිරීමෙහිදී පෙරමුණ ගන්නා ස්වභාවය. ඒ ශ්‍රද්ධාවටයි. ශ්‍රද්ධාව නැති කෙනෙකුට කුසල් කියන ඒවා කරන්නට බෑ. කුසල් කිරීම ඒ තැනැත්තාගේ අතින් සිදුවන්නට බෑ. ශ්‍රද්ධාව නැතුව ඒ සිදුවන්නේම නැහැ. ශ්‍රද්ධාව තිබෙන්නට ඕන. ඒ ඇදහිීම, පිළිගැනීම තිබෙන්නට ඕන කුසලයක් වන්නට. ඒ නිසා දැන් මේ සෝබන සාධාරණයක් කියලා කියන්නේ කුසල් සිත් සියල්ලම සෝබන සිත් වලට ඇතුළත්. සෝබන සිත් සියල්ලෙහිම යෙදෙන ධර්මයකුයි සද්ධා. ඒ නිසා කුසල් සිත ශ්‍රද්ධාවෙන් යුක්තයි. ශ්‍රද්ධාවෙන් තොර නම් යම් සිතක් ඒක කුසල් සිතක් වන්නට බෑ. ඒ නිසා කුසලයක් වන්නට නම් ශ්‍රද්ධාව පිළිෙන්නටම ඕන. නොඇදහිය යුතු දෙයක් අදහමින් සිදු කරන අදහන බවක් ඇති වෙනවා නම් යම් සිතක ඒ ශ්‍රද්ධාව නොවේ නම් අප කිව්වේ ඒක දෘෂ්ටියක් කියලා. එහෙමනම් ඒ සිතින් යුතුව කරන දේ දිට්ඨිගත සම්පයුක්ත සිතකින් කරන ක්‍රියාවක්. දිට්ඨිගත සම්පයුක්ත සිත කරන ක්‍රියාව. ඒකට ශ්‍රද්ධාව නෙමෙයි එතන ඇතිවෙන්නේ ලෝභය. ලෝභ මූල සිතක් වෙනවා. මෙන්න මේ විදිහේ කරුණු තිබෙනවා මේ පිළිබඳව දැනගන්නට. ඒවා මේ ධර්මයේ පිළිබඳව දිගට හදාරන විට කෙනෙකුට ඒ කරුණු හොඳට පිරිසිදු වෙලා එනවා. මේ අවස්ථාවේදී අපි දැනගනිමු ශ්‍රද්ධාවයි කියන්නේ සිත පහදවන ස්වභාවය සහ කුසල ධර්ම විශේෂෙහි සිතට පෙරමුණ නැත්නම් ඒ සිතේ ඇතිවන ධර්මයන්ට ප්‍රමුඛ වන පෙරමුණ ගන්න පූර්වාංගම වන
ධර්මය. ඒ දර්ශනය තමයි එදාත් අප මතක් කළා ගංගාවකින් ඈතර වන්නට පැමිණ සිටින පිරිසක්. ඒ අය ඒ ගංගාවෙහි සිටින කිඹුලන් ආදී සතුන් පිළිබඳව ගඟේ ගැඹුර ආදී පිළිබඳව නොදන්නා බැවින් ජලයට බහින්නට බයයි. ඒ ගම් යුරෙහිම සිටින. එතනට පැමිණෙනවා වීර පුරුෂ. එවිට අහනවා උන්ගෙන් ඇයි මේ ගම් තෙරේට රැස් වෙලා සිටින්නේ? ඇයි යන්නේ නැත්තේ ඉදිරියට? ඔවුන් කියනවා අපි දන්නේ නැහැ. අපිට බයයි මේ ගඟට බැහැලා යන්න. මෙහි සිටින සතුන් කිඹුලන් ආදී සතුන් කොහේ ඉන්නවද අපි දන්නේ නැහැ. ඒ නිසායි බයේ සිටින්නේ. එවිට ඒ තැනත්තා කියනවා Tamanගේ අපේ තිබෙන කඩුවකුත් පෙන්නලා මා පසුපස්සේ එන්න අය වන්නට එපා. මම ඒ සතුරු මේ සතුන් විනාශ කරගෙන හැමදෙනාම ගමින් ඈතර කරවන්නම් කියලා ඔහු පෙරමුණගෙන ඉදිරියට එන ඒ කිඹුලන් ආදී සතුන් වෙත ඔවුන්ද නැති කරගෙන මේ පිරිසක් සමග ඉදිරියට ගඟෙන් ඈතර වන්නට යනවා. ඒක උපමා වශයෙන් දක්වලා තිබෙනවා. මේ ශ්‍රද්ධාවේ තිබෙන සම්පක්ඛන්ධන ලක්ෂණය මේ පැහැදිලි කිරීම. ශ්‍රද්ධාව වැනි කියා දක්වන්නේ අර වීර පුරුෂයාගේ ස්වභාවය. වීර පුරුෂයා වගේ ශ්‍රද්ධාව. ඒ ගඟට බහින්නට ගියේ ඒ ගම් ඉවුරෙහිම රැඳී සිටින පිරිස වගේ තමයි මේ කෙලෙස් පක්ෂය, අකුසල පක්ෂය. එහෙම නැත්නම් ඒ අකුසල පක්ෂය තමයි ඒ ගඟේ සිටිනවයි කියා ඔවුන් සලකන ඒ කිඹුලන් ආදී සතුන්. විරුද්ධ පිරිස. ඒ අකුසල පක්ෂය කෙලෙස්. මේ පිරිස හරියට සිතේ උපදනා වූ ශ්‍රද්ධාව හැර අන්‍ය ධර්මයන් වන. තව තිබෙනවානේ පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මානසිකාර අර හිරි ඔත්තප්ප අලෝභ දෝසාදී තව පස්සේ කියගෙන ධර්ම තිබෙන්නේ. ඒ වගේ තමයි අර රැස්ව සිටින මිනිසුන් වගේ තමයි මේ ධර්ම. දැන් මේ ධර්ම සියල්ලටම පෙරමුණ ගන්නට වන්නේ කොයි ධර්මයටද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇති වුණොත් ඒ ශ්‍රද්ධාවට අනුකූලව අර සියලුම ධර්ම මේ කුසලයෙහි යෙදෙනවා. කුසල ධර්ම විශේෂෙහි පවතින. ඒ නිසා ශ්‍රද්ධාව කුසලයන්හි කුසල පිළිබඳව කතා කරන විට කුසල් කිරීමෙහිලා ප්‍රධානත්වය දරන ධර්මයක්. ශ්‍රද්ධාව. ඒකයි ඒකේ තිබෙන සම්පක්ඛන්දන ලක්ෂණය කියලා කියනවා. දැන් බොහෝ දෙනෙක් පින් කරන්නේ නැත්තේ මක්නිසාද කියලා ඇසුවොත් ඒකට දිය යුතු පිළිතුර කුමක්ද? ඔවුන්ට ශ්‍රද්ධාව නැති නිසායි. නුවණ නැති නිසා කියලා නෙවෙයි. ශ්‍රද්ධාව නැති නිසා. නුවණ පින් කරන විට යෙදෙන අවස්ථාවක් තිබෙනවා නොයෙදෙන අවස්ථාවක්. යෙදෙන අවස්ථාවක් වෙතොත් ඒ පින උසස් පිනක් වෙනවා. ඒ නුවණක් යෙදීම හේතු කොටගෙන. නමුත් පිනක් වීමට කුසලයක් වීමට නුවණ අවශ්‍යම වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව නම් අවශ්‍යයි. ශ්‍රද්ධාව නැතුව වන්නට බෑ. ඒ නිසා ශ්‍රද්ධාව කෙනෙකු තුල ඇත්නම් ඒ ශ්‍රද්ධාව දියුණු කරගත යුතු එකක්. ඒ දියුණු කරගත යුතු වන්නේ කෙසේද? පැහැදිය යුතු දෙහි පැහැදීමන ශ්‍රද්ධාවයි කියලා අප කියනවා. ඒ නිසා ඒ පැහැදිය යුතු ධර්ම පිළිබඳව Taman හොඳට දැනගන්නට. දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව කියවෙන විට උන්වහන්සේ අරහං ආදී ගුණයන්ගෙන් යුක්තයි. ඒ අරහං ආදී ගුණ ඒ ගුණයන්ගේ වශයෙන්ම සර්ව සම්පූර්ණව සලකා ගැනීමට ප්‍රත්‍යඥ වූ කෙනෙකුට තබා අරහත්ත්වයටපත්. එහෙම නැත්නම් ඒ අරහත්ත්වයෙන් අනිත්
රහතුන් වහන්සේට වඩා විශේෂත්වයක් දරන නුවණින් අගතැන්පත් සරියුත් හාමුදුරුවන්ට ඒ ධර්මයන්ගේ ඒ අරහං ආදී ගුණයන්ගේ තිබෙන ඒ ගුණයේ සම්පූර්ණ පරිසමාප්තිය අර්ථයෙන්ම ඒ ගුණය එහෙම පිටින්ම දැනගන්නට බැහැ. ඒ මොකද ඒ බුද්ධ ගුණ බුදුරයන්ටම පමණක් විශේෂ වන කාරණා. ඉතින් ඒ නිසා ඒ ගුණ පිළිබඳව අපට හැකිතරම් දැනගන්නට අපට යන්නට පුළුවන් තරම් දුර ඒ ගුණ දැන ගැනීම පිළිබඳව අපත් යන්නට ඕන. ඒත් මොනවාද කළ යුතු තිබෙන්නේ? වහන්සේගේ ධර්මයයි හදාරන්න. ඒ ගුණ පද පිළිබඳව කියවෙන්නේ ඒවා මොනවද කියලා දැනගන්න. ඒ ගුණයන්ගේ කියවෙනවා සියලු කෙලෙසුන් නැසූ බැවින් සවාසනා සකල ක්ලේශයන් ප්‍රහීන කළ බැවින් අරහත්. සියලු පූජාවන් ලැබීමට තාම සුදුසු වූ බැවින් අරහන්. ඉතින් ඒ කරුණ Tamanගේ නුවණින් දැනගන්නට පුළුවන් තරම් දැනගන්න. ඒ නුවණ ගුණතරමින් දැනගන්නට බෑ. ඒ නිසා අර මහා මුහුදවන් කලදු සැලදු සිදු හතුරුදු තම තමන් පමණින් දිය ගන්නාසේ ඒ බුදුහුගේ ගුණ මුහුදට වන් ඒ පසේ බුදුවරු අග්‍ර ශ්‍රාවකවරු ආදී ඒ අය තම තමන්ගේ නුවණ පමණින් ගන්ටි. එහෙමයි ධර්ම ප්‍රදීපිකාවේ ගුරුලගෝමි පඬිතුමා කියන්නේ. මහා මුහුදට තමන් යමක්ද ගෙන යන්නේ. කලයක් ගෙන ගියොත් කලයට අල්ලන ජලය ගෙන මහා මුහුද හිස් කරගෙන ඉන්න බෑ. මහා මුහුද හිස් කරන්නට බෑ මේ කලයට වතුර. නමුත් කලයට අල්ලන ප්‍රමාණය ගත හැකියි. හැලියක් ගෙනිච්චොත් ඒ සැලියට අල්ලන ප්‍රමාණයට වතුර ගත හැකියි. නමුත් Taman ගෙනියන්නේ මේ අබපියල්ලක් න ะ. ඒ අබපියල්ලට අල්ලන ජල ප්‍රමාණය පමණයි ගෙනෙන්න හැකියි. මහා මුහුද එහෙම පිටින් ඒ මහා මුහුදේ තියෙන ජලය ගන්නට බෑ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ගුණ නැමැති මුහුදට වන් මේ පසේ බුදුවරු අග්‍ර ශ්‍රාවකවරු මහා ශ්‍රාවකවරු රහතන් වහන්සේලා අනාගාමී සකදාගාමී සෝවාන් ප්‍රත්‍යඥ ඉතින් ඒ අයගේ එක එක අය තත්ත්වයේ අය සිටිනවා. ඒ කාහතන් ඔවුනොවුනගේ නුවණේ ප්‍රමාණයෙන්ට ඒ ගුණ පිළිබඳව සලකාගත හැකි වෙනවා මිසක ඒ ගුණ පමණින්ම ගන්නට බෑ කියලා. ගුණ පමණ. එබැවිනුයි බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන කියන විට ඒ බුද්ධෝපි බුද්දස්ස භණීය වන්නං කප්පං පෙච්චේ අඤ්ඤම භාසමාන කීයේත කප්පෝ චිර දීඝ මන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස. එමෙන් බුදු කෙනෙකු විසින්ම බුදු කෙනෙකුගේ ගුණ අන් කිසිවක් ප්‍රකාශ නොකොට තමන් වහන්සේගේ ආයුෂ් කල්පය මුළුල්ලෙහිම ප්‍රකාශ කළා. ඒ කියන්නේ තමන් වහන්සේ බුදුව ජීවත් වන කාලය මුළුල්ලෙහිම ඒ බුදු ගුණම ප්‍රකාශ කරතත් ආයුෂ ගෙවි ගොස් අවසන් වෙනවා. එහෙත් බුදු ගුණ කියා ඉවර වන්නේ නැත කියලා දක්වනවා. අනේ ඒ තරම් ගුණ සමුදායකින් එරි තථාගතයන් වහන්සේ පිළිබඳව යම් තරමට Taman ගුණ දන්නේද ගුණ සලකාගත හැකේද ඒ තරමට Tamanගේ ශ්‍රද්ධාව දියුණු වූ ශ්‍රද්ධාවක් වෙනවා. උන්වහන්සේගේ ගුණ දැනගන්නා නම් යම් තරමකින් කෙනෙකුට ඒ තරමකින්ම උන්වහන්සේගේ ධර්මයේ පිළිබඳව දැනගන්න. තවත් විදිහකින් කියනවා නම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව දැනගන්න. ධර්මයේ කියන විට ප්‍රධාන වශයෙන් ගන්නට තිබෙන්නේ නවලෝකෝත්තර ධර්ම. නවලෝතුරු ධර්ම. සතර මාර්ග සතර ඵල නිබ්බාන කියන ඒ නවලෝකෝත්තර ධර්ම. ඒ නවලෝකෝත්තර ධර්මය තම තමන්ගේ සිත් තුළ
ඒ ලෝකෝත්තර කුසල් විපාක කියන මේවා ඇති කර ගැනීමත් ඒ සිත් වලින් අරමුණු කරන නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීමත් එකිනෙක කෙනා විසින් කළ යුතු දේවල්. ඒ තමන් විසින්ම කරන දෙයක්. ඒ තමන් ඒ විදිහට සාක්ෂාත් කළ ඇති කරගත්තේ තමා තුළ උපදවා ගත්තේ යම් ලෝකෝත්තර ධර්මද ඒ ධර්මයට තමන් බුදුරජාණන් වහන්සේ කවුදයි කියා දැනගන්න. ඒ නිසායි බුදුරජාණන් වහන්සේම වදාළේ වක්කලිය හාමුදුරුවන්ට වක්කලිය මාගේ මේ අපවිත්‍ර නැත්නම් කුණු ශරීරය බැලීමෙන් නැති වැඩේ කුමක්ද ඔබට සිදුවන යමෙක් මාගේ ධර්මයේ දකිනම් එතම මා දකින්නවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දකින්නට නම් දැකිය යුතු තිබෙන්නේ උන්වහන්සේගේ ධර්මය. ඒ උන්වහන්සේගේ ධර්මය යනුවෙන් එතන එන්නේ නවලෝකෝත්තර. ඒවා ප්‍රත්‍යක්ෂ කළ තරමින් සෝවාන් මාර්ගයට පැමිණ නිවන දුටු කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන මේ ප්‍රත්‍යඥයෙකු දන්නවට වඩා බොහෝම උසස් අන්තමින් දැනගන්නවා. ඒ නිසා ඒ තැනැත්තාට ඇතිවන ශ්‍රද්ධාව ප්‍රත්‍යඥ ශ්‍රද්ධාව නෙවේ. ප්‍රත්‍යඥ ශ්‍රද්ධාව කොයි වේලාවක හෝ නැති වෙන්නට පුළුවන්. කොයි වේලාවක. කාරණේ මොන කාරණේද කියන්නට ඕන නැහැ. කවර හෝ කරුණක් නිසා ප්‍රත්‍යඥ ශ්‍රද්ධාව නැති වෙන්නට පුළුවන්. නැති වෙලා අද මා මෙතෙක් කල් බුදුරජාණන් වහන්සේව පිළිගත්තත් උන්වහන්සේව ඇදහුවත් ශාස්ත්‍රූන් වහන්සේ හැටියට අද සිට මා එහෙම පිළිගන්නේ නැtei කියලා ප්‍රත්‍යඥයෙකුට ඕනෑ වේලාවක අත්හැර දමන්නට වෙනවා. පුළුවන්කම තිබෙනවා. මොකද Tamanගේ ශ්‍රද්ධාව මුල් ඇදගත් ශ්‍රද්ධාවක් නොවූ බැරි. ඒ මුල් ඇදගත් ශ්‍රද්ධාවක් වන්නට නම් යටත් පිරිසෙයින් ඒ සෝවාන් මාර්ග ඵලයන්ට පැමිණෙන්නට. ඒකයි සද්ධා මූල ජාතා පටිච්චිතා කියලා කියන්නේ මූල ජාත මුල් ඇදගත් මුල් ගිය ශ්‍රද්ධාව. එහෙම නැත්නම් දැන් ජලයක් මතු පිට තිබෙන දියසෙවල් වගේ වූ ශ්‍රද්ධාවක් නම් ඕන වේලාවක නැති වෙන්නට පුළුවන්. ඒ විදිහේ ශ්‍රද්ධාව තමයි ප්‍රත්‍යඥ. ඉතින් ප්‍රත්‍යඥයන් අතරත් ශ්‍රද්ධාව වඩා දියුණු කරගන්නා අය සිටිනවා. ඒ මොන විදිහෙද? අර ධර්මයේ දැකීමට කරන උත්සාහය නිසා තමයි මේ විදිහේ ශ්‍රද්ධාව පිළිබඳ දියුණුවක් ඇතිවන්නේ. ධර්මයේ දැකිය යුතුයි. අනේ දකින්නට නම් ධර්මයේ දකින්නයි කියන්නේ කොහේද දකින්නේ? ඒ දකින්නේ ඒක අත්දැකීමයි. වෙන දැකීමක් නෙවෙයි. ධර්මයේ අත්දැකීමක්. ඒ අත්දැකීම තමන් ඇති කරගත් තරමට තමන් ධර්මයක් දකින්න. ඒ වගේම ඒ තරමට තමන් බුදුරජාණන් වහන්සේ දකින්න. ඒ දැක්ක තරමට ශ්‍රද්ධාව දියුණු ශ්‍රද්ධාවක් වෙනවා. කවදාවත් කාහටවත් වෙනස් කරන්නට බැරි, ගෙන යන්නට බැරි, නැති කරන්නට බැරි ශ්‍රද්ධාවක්. ඒ නිසා මේ ශ්‍රද්ධාවට කියන්නේ අසංහාරිම ශ්‍රද්ධාව. කාටවත් බෑ අරයි ගන්න. ඒ ශ්‍රද්ධාව ගැනයි අපි පසුගිය දිනේ කීවේ. එහි එනවා බුදුරජාණන් වහන්සේ උපමා වශයෙන් ශ්‍රද්ධාව දක්වනවා. එක් කාරණයකට උපමා කොට ශ්‍රද්ධාව දක්වනවා. සද්ධා බීජං කියනවා. සද්ධා බීජං. ශ්‍රද්ධාව බීජයක්. බීජයක් කියන්නේ රෝපණය කොට අස්වන්නක් ලබන්නට තිබෙන දෙයක් නේ බීජය කියන්නේ. ඒක ශ්‍රද්ධාව නැමැති බීජය කොහේද රෝපණය කරන්නට තිබෙන්නේ? මේ සිත නැමැති කුඹුරේ රෝපණය කරගන්නට තිබෙන්නේ. එවිට මොනවද ලැබෙන අස්වැන්න? කොයිතරම් උසස් අස්වැන්නක් ලබාගත හැකිද? එක තරාතිරමින් දක්වත හැකි අස්වැන්න. නමුත් එහි උසස්ම අස්වැන්න හැටියට පෙන්වන්නට තිබෙන්නේ සතර මාර්ග සතර ඵල නිබ්බාන කියන ඒ නවලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත අස්වැන්න තමන්ට ලබාගත හැකි, නෙලාගත හැකි. ඒ ශ්‍රද්ධාව නැමැති බීජය තමන්ගේ సంతානෙහි රෝපණය කරගත් කල.
ඒ වගේම ශ්‍රද්ධාව අතක් හැටියට දක්වනවා. ශ්‍රද්ධාව අත අපට උපකාර වෙනවා. Tamangen ටිකක් ඈත හෝ තිබෙන දෙයක් තමා වෙතට ළඟා කරගන්න. අත උපකාර. ඒ වගේ ශ්‍රද්ධාව ඇති වූ කල්හි තමා කරා ළඟා කරගන්නට පුළුවන් හැම සැපතක්, හැම ලෞකික සැපතක්ම ළඟා කරගන්නට පුළුවන්. ලෝකෝත්තර සම්පත් ළඟා කරගන්නට. ලෞකික සම්පත් කියන විට ලෞකික වශයෙන් තිබෙන දිව්‍ය මානුෂික සම්පත්නේ ඒවා. ලෝකෝත්තර සම්පත්තේ කියන විට සතර මාර්ග සතර ඵල නිබ්බාන කියන ඒ නව ලෝකෝත්තර ධර්ම නැමැති සම්පත්. තමාට ළඟා කරගන්නට පුළුවන් මේ ශ්‍රද්ධාව නැමැති අති. ඒ නිසා ශ්‍රද්ධාව අතක් හැටියට දක්වනවා. ඒ ශ්‍රද්ධාව මාර්ගෝපකරණ මේ දුර ගමනක් යන එක්කෙනා ඒ මාර්ගෝපකරණ සකස් කරගන්නා ස්වභාවයේ හැටියටත් දක්වලා තියෙනවා. ඒකයි සද්ධා බන්ධති පාතේයන් කියලා කියන්නේ. ශ්‍රද්ධා සංසාර ගමනේදී ඒ මාර්ගෝපකරණ තනින් තන නැවතිලා එහෙම යන්නට වන්නේ සංසාර ගමනේදී. ඉතින් මේ නවතින තැන්වලදී Tamanට උපකාර වන්නේ මොනවද? තමා කරපු අකුසල් නෙමෙයි. කුසල පින්. ඒවයි Tamanට උපකාර වෙන්නේ. අන්නේ එහෙම උපකාරව සිටින ඒ ධර්ම උපදවා ගැනීමට ප්‍රධාන වන ධර්මයේ කුමක්ද? ශ්‍රද්ධාව. ඒ නිසා සද්ධා බන්ධති පාතේයං. වස්තුව හැටියට දක්වන තැනදී සප්ත ආර්ය ධනවලදී ශ්‍රද්ධාව ධනයේ පළමුවෙන්ම කියවෙනවා. ආලවක සූත්‍රයේදී සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ඨං කියලා. පුරුෂයෙකුට තිබෙන ශ්‍රේෂ්ඨ ධනය නම් ශ්‍රද්ධාවයි කියලා. එතන බුදුරජාණන් වහන්සේ වදාළා. සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ඨං. ඒ හැම කරුණින්ම ඒ විදිහේ ධනයක් ශ්‍රද්ධාව නැති ධනයක් යමෙකුට තිබෙනවා නම් ඒ තැනත්තා ඒ ලෝකෙහි සලකන ආකාරයට සලකන විදිහට ඒ තැනත්තා මේ දිලින්දෙක් වුණා ආර්ථික වශයෙන් තමාගේ දිලිඳු බවක් ඇත. ඒ තැනත්තා දිලින්දෙක් නොවන බව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒට ආර්ය ධන හතම ඒ ගත් සීල ධනං හිරියොත්ප්පියං ධනං සුත ධනං ච ඡාගෝච පඤ්ඤාවේ සත්තමං ධනං යස්සේතේ ධන අත්ථි ත්‍යා පුරිසස්සව අදලිතෝ පිටං ආවමෝඝං තස්ස ජීවිතං. එහෙමයි වදාළා. ඒ තනත්තාගේ ජීවිතය අමෝඝ ජීවිතයක්, නොසිස් ජීවිතයක් කියනවා. නොසිස් ජීවිතයක්. මේ කියන ධන තිබුණා. මේ ධන වශයෙන් වදාරන ලද මේ ධර්ම සද්ධාව මේ අද කියනවා ශ්‍රද්ධාව. තව ඉදිරියට කියන්නට තිබෙන ධර්ම කීපයකුත් එතනට ඇතුළත්. හිරියොත්ප්ප සද්ධා ධන සීලය කියන්නේ වෙනම විස්තර කරන්න ඕන කරුණක්. හිරියොත්ප්ප ඒ දෙක එනවා. හිරියොත්ප්ප කියන්නේ චෛතසික දෙකක්. සුතේ කියන එකත් වෙනම කියන්නේ. ඡාගය කියන එකේ අලෝභය ගැන දක්වන්නේ. පඤ්ඤා කියන එක විස්තර කරන්නටත් වෙනවා. ඉදිරියට පඤ්ඤාව චෛතසිකයක්. දැන් එයින් තේරුම් ගන්නට තිබෙන්නේ කුමක්ද? ඒ කෙනෙකුගේ තිබෙන මානසික වශයෙන් ඇතිවිය හැකි දිලිඳු බව නැති කරලන ධර්මයක් සද්ධා කියන්නේ. දැන් ශ්‍රද්ධාව නැති කෙනෙක් වෙතොත් ඒ තැනත්තා මානසික දිලින්දෙක් යන්නට ඕන. මානසිකව එතන දිලින්දෙක්. ඒ මොකද කොයිතරම් ධනෙ තිබුණා ශ්‍රද්ධාව නැත්නම් ශ්‍රද්ධාවෙන් ඇති කරගත යුතු තමන්ගේ
වස්තුව. මොකක්ද වස්තු කියන්නේ? දැන් සමහර වස්තු කියනවා ඒවා අපට දාලා යන්නට සිදු වෙනවා. ඒවා අරගෙන යන්නට බෑ. සියල්ලම දාලා යනවා. ශ්‍රද්ධාවෙන් ඇති කර ගන්නා ඒ වස්තුව එහෙම දාලා යන එක නෙවෙයි. ඒක දක්වා තිබෙන්නේ අනුගාමික නිධානය. අනුගාමිකය කියන්නේ තමාගේ පසුපස්සේ යන. තමා යන තැනට යන. නිධානය. තන්පත් කරපු ධනය. නිධානය කියන්නේ මොකද පින් කරන්නේ ශ්‍රද්ධාව නිසා කියන බවයි එයින් දැක්වෙන්නේ. ශ්‍රද්ධාව ඒ බඳු එකක් පින් කිරීමට අවශ්‍ය ධර්ම. කාගේ හෝ ඒ තියෙන ශ්‍රද්ධාව වර්ධනය කරනවා මිසක කොයි වේලාවකවත් ඊට පටහැනිව කතා කරලා එය දුර්වල කරන්නට නෑ. සමහර විටක කෙනෙක් කියන්නට පුළුවන් තවත් කෙනෙකුගේ ශ්‍රද්ධාව ගැන ඕක මෝඩකමක් මෝඩ ශ්‍රද්ධාවක් ඔය ආදි වශයෙන් එතනට තිබෙන ශ්‍රද්ධාව නැති කරනවා නම් ලොකු අපරාධයක් වරදක්. මොකද අනිත් නුවණ නැති වෙන්නට පුළුවන් එතනට. ශ්‍රද්ධාව තිබෙන එකම ලොකු කාරණයක්. ඒ ශ්‍රද්ධාව නිසා ඒ ශ්‍රද්ධාව වදනම් කොටගත් ක්‍රියාකලාපයෙන් ඉදිරියට ඒ තැනත්තා තුළ අනිත් ඔක්කොම ගුණධර්ම උපදවා ගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා ශ්‍රද්ධාව කෙනෙකුගේ නැති කල යුතු නැහැ. ඒක වර්ධනය කරේ. දියුණු කලේ. තමන්ගේ ශ්‍රද්ධාවත් අන්‍යයන්ගේ ශ්‍රද්ධාව. ඒකයි අප දැනගන්නට ඕන විශේෂය. ශ්‍රද්ධා කියන ධර්මයේ ස්වභාවය නම් තේරෙනවා. දැන් අපි කියවනේ කරුණ. ඒ කියන ලද කරුණ අනුව සලකලා තම තමන් තුළ ඇත්තා වූ ශ්‍රද්ධාව, තමන්ගේ ශ්‍රද්ධාව දුර්වල නම් දියුණු කරගන්නට ඕන. ශක්තිමත් ශ්‍රද්ධාවක් කරගන්න. ඒ වගේම අන්‍යයන් තුළ ශ්‍රද්ධාව ඇති කරවන්නට ඕන. එවිට අය අපි කියවනේ ශ්‍රද්ධාව ඇති වුණාම අර බොර ධර්ම සිතේ ඇතිවන බොර ධර්ම අහ වෙනවා ඒවා යටට බහිනවායි කියන්නේ. ඒයින් පෙනෙන්නේ කුමක්ද? ඒ ශ්‍රද්ධාව ඇතිවීම නිසා එතන ගුණ ධර්ම වලට බර වෙච්ච පුද්ගලයෙක් වෙනවා. අර උන් කෙනෙක්ද? ගුණ ධර්ම පිරීමෙහි ඒ තනත්තා තුල ඇතිවෙනවා කැමැත්ත. ඒ නිසා පදනම හැටියට ගතහොත් ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව මුල් කරගෙන මේ ගුණ ධර්ම සියල්ලම ගොඩනංගත හැකියි. දිනු කරන්නට පුළුවන්. එබැවින් ශ්‍රද්ධාව පිළිබඳව තේරුම්ගෙන ඒ අදහන්නේ බොරු දෙයක් නෙවෙයි. ඒක මතක තබන්න. අසත්‍යයක් කොයි වෙලාවකවත් අදහන්නට එපා. ඒක මිත්‍යාවක්. ඒක මිත්‍යාවක්. ඉතින් හැබැයි ඒක ඒ අය මේ විදිහටම ප්‍රකාශ කරන ඒවා තිබෙනවා. ප්‍රකාශ කරන්නේ මොකද? අපි ගන්නමු සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඔබ වහන්සේගේ කැමැත්තේ හැටියටයි මේ සියල්ලම සිදුවන්නේ. අපට පත්පත දෙන්නේ ඔබ වහන්සේ. අපි ඔබට වහන්සේට අද අපේ ස්තුතිය පිළිගමු. ඔය ආදි වශයෙන් කෙනෙක් ඒ දෙවියන් පිළිබඳ දෙවියන්ගේ මැරීම විශ්වාස කරගෙන ඒ දෙවියන්ට ස්තෝත්‍ර ආදිය කියලා ගෞරව කරනවා, මල් පුදනවා, පූජා පවත්වනවා, නොඑක ඒවා කරනවා. ඒ ඔක්කොම ඒ අය නම් කියන්නේ ඒ පැහැදිලියි කියලා ඒක ශ්‍රද්ධාවක් කියලා වුණ ගන්න නෑ. ඒක මිත්‍යාවක්. ඒක මිත්‍යා විච්ඡිගත සම්පයුක්ත සිත් නැතිවා. ඒ සිතේ ඇතිවන්නා වූ සොම්නස ඒ විච්ඡිගත සම්පයුක්ත සිතේ ඇතිවන සොම්නස. එහෙම අවස්ථාවලදී අකුසලයේ කුසලයෙන් වෙන් කර ගන්න. අමාරුකම දෙපෙනිනවා. අකුසලයේ කුසලයෙන් වෙන් කර ගන්නට. සතුන් මරනවා ආදී දෙයක් කරනවා නෙවෙයි. මේ කරන දේ දකින කොටත් පේන්නේ හොඳ දෙයක් නේ කරන්නේ. මේ හොඳ දෙයක් කරන බවයි පේන්නේ. නමුත් දික්තියකින් කරා. එතන තියෙන දික්තිය. ඒ ක්‍රියාව කටිනුත් කියන්නේ. දැන් මේ කටින් කියන්නේ මෙන්න ඔබ වහන්සේ මේ ලෝකයේ නැරුණා. ඒ කියන විටම Taman දික්තියක පිහිටා ඒ වචනය ප්‍රකාශ කරන්නේ. ඒ ප්‍රකාශ කරන්නේද අසත්‍යයක්, සත්‍යයක් නෙමෙයි. ඇත්තක් කියලා තමයි පිළිගත්තා. බොරුවක්. ඉතින් ඒකට තව මොන ඒවා එකතු වෙනවද? මෝහයත් එතනට එනවනේ. මෝහයේ මූලයක් උපදිනවනේ ලෝභ මූල සිතේ.
අන්න ඒවා වෙන්ව දකින්නට පුළුවන් වීමට තමයි මෙහෙම අභිධර්මයක් ඉගෙන ගන්න. අභිධර්මය ඉගෙන ගන්න මේ ක්‍රියාව දෙස බලාම කුසල කුසල විනිශ්චයක් කිරීම අමාරු. ක්‍රියාව දෙස බලන්න තිබෙන සිත දෙස. සිත දෙස. ඒ සිතේ ඇතිවන ධර්මයන් දෙස බලන්න. කවර අදහසකින් කවර සිතක් ඇති කරගෙන කරන ලද ක්‍රියාවක්. එහෙම කටින් කියත හැකි මිත්‍යා දෘෂ්ටි. මිත්‍යා දෘෂ්ටියේ කටින් කියත හැකි. දැන් කෙනෙක් එහෙම කියනවා. තමන් පිළිගන්නවා මේකම තමයි ඇත්තම කාරණයක් කියලා අසත්‍යයක් ඇත්තමයි කියලා පිළිගන්නවා. ඊළඟට ඒ තමන් පිළිගත්ත අසත්‍ය සත්‍යයක් ලෙස පිළිගත්ත අසත්‍ය ඒ සත්‍යයක්ම ලෙස තමන් පිළිගෙන තමන්ගේ අදහස තමන්ගේ පිළිගත් දෙය අන්‍යයන්ට පිළිගන්වන්නට ඒ කියන්නේ අන්‍යයන්ගේ සිතෙහිද ඒ අසත්‍ය සත්‍යයක් ලෙස පිළිගැනීමේ తত্ত্বය ඇති කරලීමට තමන් කතා කරනවා. තමන් කතා කරනවා. එතකොට මේ කතාව කරන්නේ කෙනෙක් හිතන්නට පුළුවන් කොයිතරම් හොඳ දෙයක් මේ කියන්නේ කියලා. නමුත් කියන්නේ මේ අසත්‍ය වූ දෙයක් සත්‍යයක් ලෙස තමන් පිළිගෙන තිබෙනවා. ඒ තමන්ගේ දෘෂ්ටිය. මෝහ දෘෂ්ටි කියන මේවායින් තමන් පිළිගත්තේ. ඒක ඇත්තක් කියලා තවත් අයට පිළිගන්නවන්නට ඒ කර්ම ගැන කියනවා. ඒ කියන්නේද අර දෘෂ්ටියෙන් යුක්ත වූ සිතින් යුතුව. ඒ නිසා කියන හැම දෙයක් ගැනම සලකා එතන හොඳ වචනක් කියවන්නට පුළුවන්. එහෙම සලකලා මේ කරන්නේ ලොකු පිනක් කියලා එහෙම හිතන්නට එපා. එහෙම හිතන්නට. ඒකයි මේ ධර්මයන් පිළිබඳව තේරුම් ගන්න. වඩා හොඳ විදිහ මොකක්ද? එහෙමනම්. එහෙම අසත්‍ය දෙයක් අන්‍යයන්ට සත්‍යයක් ලෙස පිළිගන්වන්නට කියා දෙන්නට වඩා හොඳ දේ තමයි තමන් නිශ්ශබ්ද වෙන්නේ. නිශ්ශබ්ද වෙන්නේ. මේ අන්න ඒ විදිහේ ඒ ධර්ම පිළිබඳ தත්ත්වය තේරුම් ගන්නට. එක ඒ ක්‍රියාව අනුව තේරුම් ගන්නට ඒක. ක්‍රියාව අනුවම බෑ නිශ්චය කරන්න. ඒ විනිශ්චය කරන්න අමාරුයි. ධර්ම தත්ත්වය බලන්න. සමහර විට එක දෙන හැම දෙයක්ම දීම වශයෙන් පිනේ කියන්නට බෑනේ. අන්න ඒ වගේ. අපි දෙනවා. නමුත් මේ දෙන හැම දෙයක් නිසාම පිනක් සිදු වෙනවායි කියලා, පින් සිතකින්මයි දෙන්නේ කියලා එහෙම කියන්නට බෑ. ඒක බලන්නට ඕනේ සිත මොකක්ද? මොන සිතකින්ද දෙන්නේ? මොකක්ද ඇතිවෙන සිත? මේ දීම සාමාන්‍යයෙන් කියන්නේ දෙනවයි කියන විට ලෝභය අත්හැරලා ලෝභය නෑ ඒ දෙන එක පිළිබඳව. ඒ නිසා අලෝභයයි මෙතන යෙදෙන්නේ කියලා සමහර කෙනෙකුට හිතෙන්නට පුළුවන්. ඒ පිළිබඳව තියෙන ලෝභය අත්හැරලායි මේ තැනත්තා දුන්නේ කියලා. එහෙම විනිශ්චය කරන්නට බෑ. දෙන්නේ ලෝභයෙන්ම වෙන්නට පුළුවන් මේ දීම. එතකොට ඒකට සම්බන්ධ වෙන තව ඒවත් කාටද දුන්නේ? කුමක් නිසාද දුන්නේ? ආදි වශයෙන් බලන විට ලෝභයෙන්ද දුන්නේ නැත්නම් අලෝභයෙන්ද දුන්නේ කියන එක එතෙන්දී පුළුවන් තීරණය කරගන්න. ඒකටයි ධර්මය පිළිබඳව සලකන්නේ. දින අපි කීවේ ශ්‍රද්ධාව. මොකද මට හිතුණා එදා ශ්‍රද්ධාව ගැන කීපි හරියට ප්‍රමාණවත් නොවේ කියලා. මේ ඒ වගේම තව කාරණයක් තිබුණා. මම මේ ටේප් එක හදාගන්න. ඒ නිසා මම අද ශ්‍රද්ධාව ගැන කීවේ. ඒකට ශ්‍රද්ධා කියන එක ඔය විදිහට තේරුම් ගන්න. ශ්‍රද්ධාව මේ කුසල් පින් කියන මේවා ඇතිවන්නට නම් අවශ්‍යම ධර්ම. ඒ කොයි වේලාවකවත් ශ්‍රද්ධාව නැත්නම් එතන පිනක් නැහැ. ඒක මතක ගන්න. ශ්‍රද්ධාව නැති සිතක කුසලයක් නැහැ. හැම විටම ශ්‍රද්ධාව තිබිය යුතුයි කුසල් සිතක් වන්නේ. ඒක ශ්‍රද්ධාවයි කියන්නේ ඇදහිය යුතු දෙයක්ම ඇදහිය. නොඇදහිය යුතු දෙයක් ඇදහිීම ශ්‍රද්ධාව නෙවෙයි. අන්න ඒ කරුණු ටික මතක තබා ගත්තම ප්‍රමාණයි ශ්‍රද්ධාව කියන්නේ. ඒ දැනුම උඩ ශ්‍රද්ධාව පිළිබඳව තිබෙන Tamanගේ දැනුම ගොඩනගා ගත හැකියි. ඊළඟට සතිචෛතසිකය. සති කියන්නේ සිහි කිරීම, සති සරණතා, ධාරණතා, අපිලාපනතා, අසම්මුස්තනතා ඔය විදිහට
ධම්ම සංගමෙහි සති චෛතසිකයේ පිළිබඳව ඒ සති කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රධාන වශයෙන් සතියෙන් කියන්නේ අකුසල පක්ෂයට වැටෙන්නට ඉඩ නොහැරීම. ඒක එක. අනිත් එක තමයි කුසල පක්ෂයේ සිත නවත්වන, සිත පවත්වන, ඇති කරගෙන බව. සිහියෙන් කරන වැඩ. ඒක තේරුම් ගන්නට ඕන මේ විදිහට. කෙනෙකුට මේ සති කියන ධර්මය තිබෙන තාක්, ඒ තිබෙන තාක් කියන්නේ සතිය කියන එක නිරන්තර පැවැත්මක් ඇති නිත්‍ය ධර්මයක් නෙවෙයි. සතිය කියන්නේ අනිත් චෛතසික වගේම චෛතසිකයක් නේ. සිතකයි හටගන්නේ. ඒකට සිතක හටගන්න ධර්මයක් නම් සිත නැති වෙනකොට නැති වෙනවා. ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. එහෙමයි පවතින්නේ. දැන් ඒ සතිය යම්තා කෙනෙකුගේ සිතෙහි නැවත නැවත ඇතිවීම වශයෙන් හටගන්නේද ඒ තැනත්තා අකුසලයට වැටෙන්නේ නැහැ. අකුසලයට. ඊට සුළු මොහොතක් වුවද ඒ සිහිය එලෙස පැවතගෙන යාම නොවි නැවතුනොත් අකුසල් වලට වැටෙන්නට පුළුවන්. තවත් විදිහකින් කියනවා නම් කොයි වේලාවක හෝ කෙනෙකු අකුසලයට වැටේ නම් ඒ මේ සති කියන ධර්මය නොමැති අවස්ථාවකදී ප්‍රත්‍යඥ సంతානය අකුසලයට බර එක. ප්‍රත්‍යඥ సంతානය කියේ දැන් సంతාන කියන වචනයෙන් අදහස් කරන්නේ මේ සම්පති වශයෙන් පැවතගෙන යන සිතනේ. ඒකෝට චිත්ත సంతාන ප්‍රත්‍යඥ චිත්ත సంతානය අකුසලයට බරයි. අකුසලයට බරයි. බර වී නැමී පවතින්නේ අකුසල් පැත්තට. කුසල් පැත්තට නෙවෙයි. කුසල් පැත්තට නැමිලා බර වෙලා තිබෙනවා නෙවෙයි, කුසල් පැත්තට ඇදලා ගන්නටයි තිබෙන්නේ. බර වෙලා තිබෙන්නේ හරියට ගහක්, ගඟක් අද්දර තිබෙන ගහක් ගඟ පැත්තට නැමිලා බර වෙලා තිබෙනා වගේ අකුසල පැත්තටයි මේ බර වීම. ඒ නිසා කුසලයක් සිදුවන්නට, කුසල් සිතක් ඇතිවන්නට එතරම් හැම අතින්ම පහසුකමක් නැහැ. අකුසලයක් ඇතිවීමට කිසිදු අපහසුයක් නැහැ. අකුසල ඇතිවීමට කිසි අපහසුයක් ඕනෑම කරුණක් අකුසලයකට කාරණයක් විය හැකියි. දකින්නට ලැබෙන රූපය, අහන්නට ලැබෙන ශබ්දය, ආග්‍රහණය කරන්නට ලැබෙන ගන්ධය, දිවෙහි ගැටෙන රසය, කයෙහි ගැටෙන පුට්ඨබ්බය, එහෙම නැත්නම් සිතට ඔය එක අවස්ථාවලදී ගලාගෙන එන අරමුණු. ඒ කවර අරමුණක් ඉපගෙන දුවද අකුසලයට වැටෙනවයි කියන එක කිසිදු අමාරුවක් නැතිව සිදුවන දෙයක්. එහෙම වන්නේ ඇයි? එහෙම වන්නේ සිහියෙන් තොර බැරි. සිහියෙන් තොර බැරි. මොකද සිහිය එහෙම ඇති කරගෙන ඉන්නව නෙවෙයි. සිහිය නැති නිසා ඒ තත්ත්වේ වන්නේ. හොඳයි, සිහිය දිගටම නැවත නැවතත් ඇති කර ගන්නා බව පුරුදු කරගත්ත කෙනෙකු වෙතොත් එවිට එතනත්තාගේ සිතෙහි අකුසල් ඉපදීම අර අනිත් පුද්ගලයා පිළිබඳව කී විදිහට පහසුවෙන් සිදුවන එකක් නෙවෙයි. එහෙම වුණත් ඒ තැනත්තාට වුවද අකුසල් ඇතිවන්නේ සිහිය එහාට මෙහාට වුණු අවස්ථාවක. ඉතින් ඒකට හොඳ නිදර්ශන සිහියෙන් යුතුව සිටියේදී වරදක් නොවන බව. වරද කියලා එකෙන් අදහස් කරන්නේ මොකද? පව කියන එක නෙවෙයි. පව කියන්නේ. තවත් විදිහකින් කියනවා නම් ලෝභසිත, ද්වේෂසිත, මෝහසිත.
ලෝභ මූල, ද්වේෂ මූල, මෝහ මූල කියන මේ සිත් නූපදින ආකාරයෙන් සිතන බවක්, සිත පවත්වාගෙන යීමක් ගන්නට නම් සිහිය තිබෙන්නට ඕන. ඒ සිහිය තොර වූ අවස්ථාවකදී ලෝභය සිතක් හෝ, ද්වේෂ සිතක් හෝ, මෝහ මූල සිතක් හෝ උපදින්නට උපදිනවා. අනේ ඒකයි තේරුම් ගන්නට ඕන කරුණ. ඉතින් හොඳ නිදර්ශනයේ හැටියට මා හැමතැනදීම වාගේ කියන්නේ ඒක තේරුම් ගන්නට ලේසි නිසා බුදුරජාණන් වහන්සේ ගෙන් ආනන්ද හාමුදුරුවන් අසූ ප්‍රශ්නයකට නැත්නම් ප්‍රශ්න කීපයකට බුදුරජාණන් වහන්සේ වදාළ පිළිතුරු. බුදුරජාණන් වහන්සේ ඇසුවේ භාග්‍යවතුන් වහන්සේ ස්වාමීන් වහන්සේ අප ඔබ වහන්සේගේ ඇවෑම මේ ස්ත්‍රීන් පිළිබඳව කෙසේ පිළිපැදිය යුතුද? ස්ත්‍රීන් පිළිබඳව නොදක ඉඳ ආනන්ද නොදක ඉන්නට ස්වාමීන් දක්නට ලැබුණොත් කතා කරන්නට එපා. කතා කරන්නට එපා. ස්වාමීන් කතා කරන්නට සිදු වුණොත් ආනන්ද සිහිය එළවා ගන්න. සිහිය ඉදිරිපත් කර ගන්න. සිහිය ඇති කර ගන්න. දැන් එතන හොඳ කරුණක් මේ කාටත් මතක තබා ගන්න. සිහිය ඇති කර ගන්නට. ඉස්සෙල්ලා කීවේ වඩාලේ දකින්නට එපා. නොදකම ඉන්නේ කියව පුළුවන් නම් නොදක ඉන්නේ එක හොඳයි. දකින්නට ලැබුණොත් කතා කරන්නට එපා. කතා කරන්නටත් සිදු වුණොත් සිහිය එළවා ගන්න. දැන් ඉතින් ඒකෙන් කියන්නේ කතා කරන අවස්ථාවේදී විතරක් නෙවෙයි සිහිය ඕන. කතා කරන දකින්නට ලැබුණු අවස්ථාවේදී සිහිය ඕන. නැත්තම් උලා වෙන්නට පුළුවන්. ඒ අර නොදක ඉන්නට ඒකේ ඒකයි. නොදක දකින්නවනම් ඒ දකින්න අවස්ථාවේදී සිහිය ඇති කරගන්න. දකින්න අවස්ථාව. ඒ කියන්නේ අර ඒ සිහියෙන් යුතුව කටයුතු කිරීම, පිළිපැදීම පුරුද්දක් කරගෙන සිටි නිසා අර්ථිස්ස කියන ඒ හාමුදුරුවෝ අනුරාධපුරයේ සිට මිහින්තලාව අතරමඟදී දක්නට ලැබුණේ තමන්ගේ ස්වාමි පුරුෂයාත් සමග තරහ වෙලා දබර කරගෙන මව්පියන් වෙතට යන ස්ත්‍රියක් මගදී මේ හාමුදුරුවන්ව දැක්කා. කවුරුත් නෑ මාර්ගී. මේ ස්ත්‍රියගේ සිත විපල්ලත්ථ චිත්තා කියලා කියන්නේ බණ පොතේ දක්වන්නේ විපල්ලත්ථ චිත්තා. විපල්ලත්ථ චිත්තා කියන්නේ විපර්යාසයටපත් සිත. ඒ කියන්නේ සිත පෙරලිලා. සිත පෙරලිලා කියන්නේ ඇගේ සිතේ සිහිය නැතුව ගියා. සිහිය නැතිව ගියා. මේ හාමුදුරුවන්ගේ අවධානය Taman වෙත යොමු කර ගන්නට මහා හසිතං හස් මහා හයියෙන් හිනාවුණා. බොරු හිනාවක්. හාමුදුරුවෝ මේ ඇතිවුණු ශබ්දය කොහේ නිසා බැලුවේ? බලනකොට මේ hina වෙන දත් නැත්නම් hina මූණේ තොල් විවර වෙලා දත් ටික පෙනුණා. හාමුදුරුවෝ සිහිය ඇතිව සිටි කෙනෙක්. සිහිය වඩා ආපු කෙනෙක්, වැඩි කෙනෙක්. ඒ නිසා ඇගේ දත් ඇට දැක්ක හැටියෙම පුබ්බ සංඥාන් අනුස්සරී තමන් වහන්සේ පුරුදු කරමින් සිටි අට්ඨික සංඥාවේ කියන මේ ඇටසැකිලි බව පිළිබඳ වූ කර්මස්ථානයේ මුදුන් කමුණා එම මුල් කරගෙන ඒ සිත වඩලා එතෙන්දිම වහන්සේ රහත් බවට පත් උනායි. තස්සා දන්තට්ඨිකං දිස්වා පුබ්බ සංඥාන් අනුස්සරි තත්තේවසෝ හිතෝ තේරෝ අරහත්තම පාප. දැන් ඒකෙන් පෙනෙන්නේ යම්දුර අරහතේටපත් උනා. එයින් පෙනෙන්නේ සිහිය ඇති තත්වය, සිහිය තිබෙනකොට තත්වයක්, සිහිය නැති අවස්ථාවේදී තත්වය දෙකම පේනවා. ඇයට සිහිය නැතිව ගියා. සිහිය නැතිවයි ඒකට ක්‍රියාව කළේ. හාමුදුරුවෝ සිහියෙන් යුතුව සිටියා. ඒ වෙලෙත් සිහිය ඇතිව හිටියේ. අනේ නිසා. සිහිය ඔය කර්ම ගැන පමණක් නෙවෙයි හැම කර්මයක්.
අපි ගනිමු අපට යම්කිසි කාරණයක් ඉදිරිපත් වෙලා මොකක් හරි කරුණක්. අපි මේ අවස්ථාවේදී කෝපයටපත් වෙනවා නම් එයින් කියන්නේ කුමක්ද? සිහිය නැති කරගත්තා වේලි. සිහිය නැති කරගන්න. කෝපයටපත් වෙනවා කියන්නේ ද්වේෂ මූල සිත උපදව ගන්න. ඉතින් මේ தત્ත්වය බැහැර කරලා දින්නේ මේ ප්‍රත්‍යක්ෂ නෑ. මොන කරුණක්? ඒ කෝපය කියන එක අපිට දැනෙන තත්වයක් තියෙනවා කෝපේ. නොදැනෙන තත්වයක් තියෙනවා. නිකන් අමනාපක එහෙම ඇතියම් ඒ ගතිත් උපදිනවා. ඒ තරහසිත තරහ ද්වේෂය උපදින්නේ. ද්වේෂය. එහෙම අවස්ථාවක කොයිතරම් ඇති වෙනවද? ඒ හැම අවස්ථාවකදීම සිහිය නැහැ. සිහියෙන් තොරයි. අකුසල් සිතක් නෙපුදින්නේ. ඒ නිසා සිහිය බොහෝම වටිනා ධර්මයක්. එබැවිනුයි බුදුරජාණන් වහන්සේ සිහිය පිළිබඳව වදාරා තිබෙන්නේ ඒ සම්බක්තිකං වදාමි. හැම අර්ථයක්ම හැම යහපතක්ම සිදු කර දෙන ධර්මයක් සිහිය. හැම බලාපොරොත්තුව නිවන නම් ඒ නිවන ලබා දීමට සිහිය උපකාරයි. එබැවිනුයි නිවන් ලබන නිවනට පැමිණෙන එකම මාර්ගයේ වශයෙන් සිහිය දක්වා වදාළේ. ඊකායනෝ අයං වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාරං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං සංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චික්‍රියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. සතර සතිපට්ඨානයන්ගේ වශයෙන් පවත්නා වූ සිහිය ඒකායන මාර්ගයේ වශයෙන් වදාළේ අර කියන ලද වදාරන ලද ධර්මවලට මොනවාද? සත්තානං විසුද්ධිය. සත්වයන්ගේ විසුද්ධිය පිණිස. ශෝක පරිදේව කියන මේවා ඉක්මවීම පිණිස. දුක් දුම්නස් නැති කිරීම පිණිස. න්‍යායය කියන ආර්ය මාර්ගයට පැමිණීම පිණිස. නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස. එකම මාර්ගය. ඒ මොකද කියන්නේ? ඒකම මාර්ගයේ වශයෙන් දක්වලා තිබෙන්නේ මේ සිහිය ගැන. ඇයි එහෙම දක්වන්නේ? දැන් ඒ එකම මාර්ගය නම් අනිකක් නෙවෙයි. එකම මාර්ගයක් උන්වහන්සේ වදාළා. ඒ තමයි ආර්ය ශ්‍රාණික මාර්ගය. එමය ඒකායන මාර්ගය. මග්ගාමට්ටංගිකෝ සෙට්ටෝ. ඒ මිසක වෙන මගක් නැහැ. එකම මාර්ගයෙන් උන්වහන්සේ දේශනාවකට වදාළා. ඒ මාර්ගෙහි ගමන් කිරීම කවුද කරන්නේ? කුමකින් යුතුවද කරන්නේ? සිහියෙන් යුතුව කරන්නේ. සිහියෙන් තොර වුවොත් මොකද වන්නේ? සිහි නැති වෙනවා. සිහි රැකීම ප්‍රත්‍යඥයාගේ ප්‍රകൃතිය නෙවෙයි. ප්‍රත්‍යඥයාගේ ස්වභාවය ඒ අවස්ථාවලදී සිහි බිඳ ගැනීම. ඉතින් ඒකට ඕන කරන හේතු උදාහරණ සාධක මේ ඒ බිඳ ගැනීමට තියෙන සාධාරණත්වයේ පිළිබඳ ඕන තරම් කරුණු Tamanට සොයා ගන්නට පුළුවන්. එහෙම සොයාගෙන ඒ සීලය බිඳ ගැනීමේ සාධාරණත්වයක් ගැන කතා කරනවා. ප්‍රත්‍යඥයා සීල් රකින්න එක ප්‍රകൃතිය කොට ඇති පුද්ගලයෙක් නෙවෙයි. ඕනෑ වේලාවක සීල් බිඳෙන්නට පුළුවන් කෙනෙක්. සීල් රැකෙන්නේ කොයිතරම් කල්ද? සිහියෙන් යුතුව සිටින තරම් කල්. ඒ නිසා ප්‍රත්‍යඥයාට ඒ සීල් රකින්නට සිහිය ඕන. ප්‍රත්‍යඥයාගේ සිත දානයට බර වූ එකක් නෙවෙයි. දීමට පරිත්‍යාගයට. උගක් බර වෙලා තිබෙන්නේ රැස් කරන්නට අල්ලා ගන්න. එහෙම එක Tamanගේ දේ තව තවත් වැඩි කරගන්න. Taman සතු දේ දෙන එක ප්‍රත්‍යඥයාගේ ප්‍රകൃතිය නෙවෙයි. එහෙම දෙන්නට පුළුවන් తত্ত্বය සිතට ගන්වන්නේ සිතේ ඇති කිරීමට සිහිය හේතු වෙනවා. ඒ නිසා දන් දීම සිහියෙන් තොරව කරන එකක් නෙවෙයි. සිහිය තිබෙන දන් දීමක්. දන් දීමේ කියන පින කුසලය ඒ පින සිදුවන ක්‍රියාවක් වශයෙන් දන් දීම සිහියෙන් යුතුව කෙරෙනවා. සිහිය උඩට. ඊළඟට තව ඊට විශ්වාස වේවා. ධ්‍යාන මාර්ගඵල කියන මේවා ලැබීම සඳහා සිහිය කොයිතරම් උපකාරයි. අනේ නිසා සති කියන එකේ
ඒ දක්වනවා ධාර්ම ස්වභාව දෙකක්. එකක් අපිලාපන ලක්ෂණා සති. අනිත් එක උපගන්හන ලක්ෂණා සති. අපිලාපන ලක්ෂණා සති කියන එක අකුසල ධර්ම විශේෂයි ඉල්පී නොයන ස්වභාවය. ඒක සිහියෙන්. දැන් අපි කොටින් ගන්නවා නම් කෙනෙකුගේ ඇස කන ආදී මේ ඉන්ද්‍රියන් තිබෙනවා. ඒ ඉන්ද්‍රියන්ට විශේෂ වෙන අරමුණු නිසා ලෝභ ද්වේෂ කියන මේ අකුසලයන්ට ඇතිවන්නට ඉඩ නොලැබෙන පරිදි රැකගන්නේ කවුද කියා ඇසුවොත් කිය යුත්තේ සිහිය නැමැති ධර්මය. සිහියෙන් තමයි ඒ රැකීම සිදුවන්නේ. එතකොට ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීමට සිහිය ඕනක. කයින් වචනයෙන් සිතින් සිදුවන වැරදි වලින් වළකින්නට සිහියයි ඕනක. සිහිය තිබෙනවා නම් ඒ වැරදි වලට වැටෙන්නේ සිහිය. සති යන්නේ උපගන්හන ලක්ෂණය කියන්නේ සිහියේ තිබෙනවා අහිතයන් දුරු කිරීමත් හිතය ළඟා කිරීම. අහිතය දුරු කර. මේක අවැඩයි, මේක නරකයි. ඒක ළඟා කරගන්නේ. හිතය ළඟා කරගන්නා බව. ඒකට උපගන්හන ලක්ෂණා සති කියලා. මෙන්න මේ විදිහට සිහිය පිළිබඳව තව බණ දහම් අසනකොට බණ පොත් කියවන විට බොහෝ දැනගන්නට ලැබෙනවා. තමන්ම භාවනාවක යෙදෙන විට සිහිය පිළිබඳව වාග් දැනගන්න. එතකොට සිහිය පිළිබඳව ප්‍රත්‍යක්ෂයක් තමන්ට ඇති වෙනවා. ප්‍රත්‍යක්ෂය කියන්නේ සිහියේ తත්වය කුමක්ද කියන එක තමන්ම දකිනවා. තමන්ම දැනගන්න. ඒ තමන්ගේ අත්දැකීම් හේතුව. ඒකයි ප්‍රත්‍යක්ෂය කියන්නේ. අනේ ප්‍රත්‍යක්ෂ වශයෙන් සිහිය පිළිබඳව දැනගන්නට ඕන. එතෙක් සිහිය පිළිබඳව මේ අසා දැන ගැනීමෙන් ඇති කරගන්නා එක්තරා නුවණකුත් ඇති වෙනවා. يعني අසා දැන ගැනීම නිසා ඇති වෙනවා සිහිය පිළිබඳව දැනීමක්. ඒ දැනීමටයි මේ අප කතා කරන්නේ. ඒක ප්‍රත්‍යක්ෂය නෙවෙයි. අපිට ඊට වඩා මම හිතන්නේ අද කතා කරන්නට ලැබෙන්නේ නැහැ. අද අපි ශ්‍රද්ධාව ගැනයි සතිය ගැන සිහිය ගැනයි කතා කළා. ශ්‍රද්ධා සති. අනිත් ධර්ම පිළිබඳව ඊළඟ දේශනවලදී කතා කරමු. ඊළඟට කියන්නට තිබෙන්නේ හිරි ඔත්තප්ප කියන දෙක ගැන. අලෝභ දෝසාදිය ගැන කතා කරත හැකි. මේ දෙකට ගත කර තරම් කාලයක් අපිට ඒවට ගත කරන්න ඕනේ නැtei කියලා මම හිතනවා. ඒ නිසා අපිට කීපයක් පිළිබඳව එදාට කතා කරමු. අද අපි කියමු. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති යතං සීලති ඉච්ඡේතනං භූතියා සබ්බේ සංඛාරා දුක්ඛා යදා පඤ්ඤාය පස්සති යතං සීලති ඉච්ඡේතනං භූතියා සබ්බේ ධම්මා නත්තාති යදා පඤ්ඤාය පස්සති යතං සීලති ඉච්ඡේතනං භූතියා දුක්ඛප්පත්තාති දුක්ඛා ප්‍රත්‍ත්තාති භයං සෝකප්පත්තාති සෝකා උප්පති පාරිමු ආකාශත්තාති කුම්මත්තා දේවානාගාමී සිකා පුඤ්ඤන්තං විද්වා චන්දකම් ස්ථාපනං ආකාශත්තාති කුම්මත්තා දේවානාගාමී සිකා පුඤ්ඤන්තං විද්වා චන්දකම් ස්ථාපනං ආකාශත්තාති කුම්මත්තා දේවානාගාමී සිකා පුඤ්ඤන්තං විද්වා පුඤ්ඤන්තු වං සදං